තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන්ලා සූදානම් වන්නේ අපගේ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් පුංචි ප්‍රමාණයක් ශ්‍රවණය කරගන්න. පින්වතුනි, අපි ධර්මයක් ශ්‍රවණය කරන විට හොඳට කන් යොමාගෙන, ඒ වගේම සිත එකග කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න. ඒ වගේම ශ්‍රවණය කරන ධර්මය හොඳට ධාරණය කරගන්න. ඒ අනුව ජීවිතයෙන් නුවණින් තමන්ගේ ජීවිතයෙන් මේ ධර්මය විමස තමන්ගේ ජීවිතයට ගලප ගන්න තමන් දක්ෂ විය යුතුයි. පින්වතුනි, අද දේශනාවට මම තෝරගත්තේ පේනු පිණ්ඩූපම සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ අයෝධ්‍යා නගරයේ ගංගානං ගඟ අසබඩ. පින්වතුනි, මේ ගංගානං ගඟ අසබඩ ඉන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට අමතලා මහණනි කියලා අමතලා මේ ගංගානං ගඟේ මේ ජලය ගලාගෙන යන විට පෙනගුලි හට ගන්නවා. මේ පෙනගුලි දිහා ඇස් ඇති පුරුෂයෙක් පෙනගුලි දිහා බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න මේ පුරුෂයා මේ පෙනගුලි දිහා බලලා හිතනවා. හිතලා නුවණින් විමසනවා. හිතන මේ නුවණින් විමසන මේ පුද්ගලයාට මේ පෙනගුලි හිස් දෙයක් හැටියටයි පෙනෙන්නේ. හරයක් නැති දෙයක් හැටියටයි පෙනෙන්නේ. තුච්ච වූ දෙයක් හැටියටයි පෙනෙන්නේ. ඒ වගේ තමයි පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මහා සංඝරත්නය මේ රූපය දිහා නුවණින් බලාගෙන ඉන්නවා. හිතනවා, විමසනවා. හිතන විමසන මේ භික්ෂුවට මේ රූපය අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්, හරයක් නැති දෙයක්, බෝල් දෙයක්, අසාරවත් වූ දෙයක් හැටියට දකින්න. පින්වතුනි, මේ භාග්‍යතුන් වහන්සේ මේ පෙන්නපු මේ කාරණය අපි විමසලා අපි විස්තර වශයෙන් අපි දැනගමු, අපි කතා කරමු. පින්වතුනි, මේ බලන්න, දැන් මේ රූපය හිස් දෙයක්, බොල් දෙයක්, අසාරවත් වූ දෙයක්, හරයක් නැති දෙයක්. කොහොමද මේම වෙන්නේ? හැබැයි මේ රූපය මම, මගේ ආත්මය අපි හිම හිතන්නේ. මගේ දරුවෝ, මගේ ඥාති, මගේ සහෝදරයෝ, මගේ ස්වාමියෝ, මගේ බිරින්දෑවන්, මේ විදිහටයි මේ රූපය දිහා අපි බලන්නේ, විමසන්නේ. මේ රූපය මම, මගේ ආත්මය ලෙස අපි සිතින් මේ රූපය ලං කරගන්නවා. හැබැයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රූපය හිස් දෙයක් හැටියට පෙන්වන්නේ, බොල් දෙයක් හැටියට පෙන්වන්නේ, අසාරවත් වූ දෙයක් හැටියට පෙන්වන්නේ. රූපේ ඇති හරය කුමක්ද කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පින්වතුනි, දැන් ඇත්තටම මමනේ, මගේනේ, මටනේ අයිති. හැබැයි මම කියන මේ රූපය කනබුන ආහාරයෙන් සකස් වෙන්නේ. කනබුන ආහාරයෙන් පොළවේ. හැබැයි පොළව කියන්නේ මොනවද? සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායු. මේ
ධාතු ස්වභාවවලින් සකස් වෙන්නේ මේ ශාක එහෙම නැත්නම් අපි ගන්න මේ ආහාර සකස් වෙලා අපි ආහාර ගන්නවා. හැබැයි පොළවේ තියෙන පස් ටික ජලයේ ටික උෂ්ණ සිසිල ගතිය මේ වාතය හමා යන ගතිය මමද මගේද මට අයිතිද? හැබැයි ඒ ධාතු ස්වභාවයෙන් සකස් වෙන ආහාරය ගත්තාම අපි හිතාගෙන ඉන්නවා පුද්ගලයෙක් සකස් වෙනවා මම සකස් වෙනවා. අපි ඒ විදිහට හිතන්නේ. හැබැයි මේ කනබන ආහාරය නිසා පින්වතුනි මෙන්න මේ කුණුප කොටස් 32ක් සකස් වෙනවා. කේසා ලෝමා නකා දන්තා චතු මන්සන්නහාරු අට්ටි මිඤ්ඤං වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං ඔය විදිහට කුණප කොටස් 32ක් කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට මිදුළු. හැබැයි පින්වතුනි මේ ඔක්කොම එකතු වෙච්ච රාශි වෙච්ච හැමකින් ආවරණය වෙච්ච මේ රූපය මම වෙලා මගේ වෙලා මට අයිති වෙලා. හැබැයි අපි නුවණින් විමසනව නම් මේ රූපේ දිහා අපි සතියක් කන්න බොන්න නොදී මොකද වෙන්නේ? මේක පවතිනවද? පවතින්නේ නැහැ. හැබැයි මේ කන බොන ආහාර නිසා මේක සකස් වෙන්නේ. එතකොට ඒ කියන්නේ හේතුවක ඵලයක්. හේතුන් නිසා හටගත්ත දෙයක්. මොකද්ද හේතුව? මේ කන බොන ආහාරය නිසා. සකස් වෙන්නේ මොකද්ද? කුණුප කොටස් ටිකක්. මේ කුණුප කොටස් 32 සකස් වෙනවා. හැබැයි මේ රූපය නිසා අපි මොකද වෙන්නේ? මම මගේ කියලා මොකද රණ්ඩු වෙනවා, ගහ ගන්නවා. අපි ජීවිතේ අඬනවා, වැළපෙනවා. ඒ මොකද එහෙම වෙන්නේ? මම මගේ කියලා අවිද්‍යාව සහගත මනසින් හිතන නිසා. හැයි මගේ දරුවට ලෙඩ වුණාම දුකයි. ඇයි රූපය මගේ වෙලා, මගේ දරුවා වෙලා ඇත්ත නුවණින් විමසියලා ඒ අනුව හිතන්න පුළුවන් ප්‍රඥාවක් යෙදෙන්නේ නැහැ ඒ අවස්ථාව. බණ අහනකොට ඇත්ත තමයි මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ. නමුත් මේ බණ අහලා ටික වෙලාවක් යනකොට මේ ගතිය සිතෙන් ඈත් වෙලා. ඇයි? ජීවිතේට අපි මේක පුරුදු පුහුණු කරන්නේ. මේ මම මගේ ආත්මය ලෙස ගත්ත මේ රූපයේ ඇත්ත ස්වභාවය යථාර්ථය නුවණින් විමසන්නේ. ජීවිත කාලයේම අපි පුරුදු කරේ මේක මම මගේ ආත්මය. මේ ආත්මේ පමණක් නොව පින්වතුනි. සසරෙම පුරුදු කරේ මම මගේ ආත්මය කියලා. අපි හිතාගෙන ඉන්නේ තියෙන ලෝකෙක අපි ඉපදුනා. මේ ලෝකේ දාලා අපි යනවා. ඒ විදියට හිතාගෙන තමයි සසරම අපි මේ අත දුවන්නේ. හැබැයි පින්වතුනි මේ රූපයෙන් අපි හොයනවා ගොඩාක් දේවල්. සැප සතුට හොයන්නේ අපි මේ රූපයෙන්. නැද්ද පින්වතුනි? ප්‍රීතිය හොයනවා. මේ රූපය තුල ප්‍රීතිය තියනවද බලන්න. සැපය හොයනවා. කුසල් අකුසල් හොයනවා. කර්මය හොයනවා. හැබැයි පින්වතුනි මේ රූපය තුල මේවා තියනවද බලන්න. ප්‍රීතිය හොයන්නේ රූපයෙන්. අපි ප්‍රීතිය වෙනුවෙන් අපේ සැප සතුට වෙනුවෙන් අපි රණ්ඩු වෙනවා, ගහමරා ගන්නවා. අපි බොරු කියනවා. පංච දුෂ්චරිතේම අපි ගමන් කරනවා. ඇයි? මේකේ සැප සතුට හොයාගෙන, ප්‍රීතිය හොයාගෙන. මේකේ මේ කියන දේවල් අපි හිතාගෙන හිටියට මේ කිසිදු දෙයක් මේ රූපය තුල ඇත්තේ නෑ පින්වතුනි. ප්‍රීතිය කෙස්වල තියෙනවද? ලොම් වල තියෙනවද? සම් මස් නහර ඇට මිදුළු මේවයි ප්‍රීතිය තියෙනවද? බලන්න හිතලා විමසන්න. සැපේ තියෙනවද? අපි රූපයෙන් නේද සැපය හොයන්න ගන්නේ. මේකේ සැපය හොයනවා. කාමයේ තියෙනවද? නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.
මේ රූපේ කාමය නෑ පින්වතුනි. සංකල්පය තුලයි. තමන්ගේ ඇතිවෙන සිතේ ඇතිවෙන මේ සංකල්ප තුලයි කාමයේ සකස් වෙන්නේ. හැබැයි රූපේ පැත්තට අත දික් කරලා රූපයෙන් අපි කාමයේ සොයනවා. ඒ වගේම කුසල් අකුසල් රූපයේ පැත්තෙන් අපි දකින්න උත්සාහ කරනවා. අපි මේ රූපේ කුසල් අකුසල් හොයනවා. කර්මය මේකේ අපි සමහරක් වෙලාවට අපි කියනවා ඇත්තටම ඔය මනුස්සයට කර්මයට ඔය වෙලා තියෙන්නේ. ඔය මනුස්සයට ඔය කර්මයට තමයි ඔය විදිහට උනේ. මේ රූපයේ කර්මය නෑ පින්වතුනි. හැබැයි මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. හේතුන් නිසා හටගත්තේ. පෙර අවිද්‍යා කර්ම තණ්හා ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ මේක. නමුත් මේක හේතුවකින් හටගත්ත දෙයක්. මේක හේතුඵල දහමක්. හැබැයි මේකෙන් මේ රූපය පැත්තට අතදික් කරලා අපි ලෝකය සකස් කරන්නේ රූපේ පැත්තෙන්. රූපේ පැත්තෙන් තමයි අපි සැප සතුට හොයන්නේ. හැබැයි අපිට කවදාවත් රූපේ පැත්තෙන් සැප සතුට හම්බ වෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ රූපේ පැත්තේ මේ දේවල් තියෙනවා කියලා. බලන්න අපි සාමාන්‍යයෙන් හිත බඩකින්න දැනෙන්නේ කොහෙටද? ඇහුවොත් කියයි බඩට කියලා. එහෙම බඩට බඩකින්න දැනෙනවා නම් හොදට සිහි කළ බලන්න සමහරක් වෙලාවට වැඩ අධික වෙලාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා තමන් වෙහෙසෙනවා වෙන්න පුළුවන්. තමන්ට සමහරක් විටේට උදේට කාලත් නැහැ. දවල්ට කාලත් නැහැ. හවසට මතක් වෙනවා නේ කෑවේ නෑ නේද? ඇත්තටම බඩකින්න දැනෙන්නේ බඩට නම් මැරිච්ච කෙනාටත් බඩකින්න දැනෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ප්‍රීතිය සැපය කොහෙද තියෙන්නේ? සිත පැත්තෙන් සකස් වෙන්නේ. මේ රූපේ නෑ. අපි රසය දැනගන්නේ කොහෙටද? ඇහුවොත් කියයි දිවට කියලා. මේ රසය දැනගන්නේ පින්වතුනි හිත පැත්තෙන්. හැබැයි මේ රූපය පැත්තට බහාලලා මේ රූපයෙන් මේ ලෝකයක් සකස් කළා රූපය තුල සැප සතුට හොයනවා. අවිද්‍යා සහගත මනස. කොච්චරනම් දේවල් රූපේ නිසා අපි වෙනවද? ගහමරා ගන්න නැද්ද? මම මගේ ආත්මය කියලා මේක ගන්නවා. කන්න බොන්න දුන්න නැති වුණොත් මේක පවතින්නේ නැහැ. මේකේ බලන්න උදේට නැගිටිනකොට කුණු කෙල එකයි කට ඇතුලේ. නුවණ තියලා බලන්නකො පොඩ්ඩක් මම කැමති නම් මෙහි වගේ දේවල් සකස් වෙනවද? කෙනෙක් පුද්ගලයෙක් නොවන හේතු වලින් සකස් වෙන දෙයක් කියලා නුවණට හිතට ගන්න පුළුවන් නම් හරි වටිනවා පින්වතුනි. නිවනට යන්න මාර්ගය සලස ගන්නවා. කබ එනවා. කඳුළු එනවා. කලාඳුරු එනවා. වෙලාවක මේ කටින් සෙම එනවා. කෙල එනවා. වමන එනවා. පිත එනවා. බලන්න මම නම් මගේ නම් මට අයිති නම් මේව එනවට කැමතිද? නැහැ. හැබැයි පින්වතුනි මේ ලෝකෙම මොකක් වෙලද? මගේ වෙලා. රූපය මගේ වෙලා. මගේ ආත්මය වෙලා. මේක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ පින්වතුනි. මේක වයසට ගිහිල්ලා හැම රැලි වැටලා ඒ වගේම විපරිණාමික වෙලා මේක මොකද වෙන්නේ? පොළවට පස්සලා යනවා. හැබැයි මේ පොළවට පස්සල යන රූපය මගේ ආත්මය ලෙස ගන්නේ අවිද්‍යා සහගත මනස. ඉහළ නුවණකින් හිතුවොත් මේ රූපය කෙනෙක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි. හේතු වලින් සකස් වුනේ. හේතු නැති වෙනකොට නැති වෙනවා. මේක ධර්මතාවයක්. මේ හේතු වලින් තමයි මේ රූපේ සකස් වෙන්නේ. කෙනෙක් නෙවෙයි. එතකොට මේක හිස් දෙයක්, භුල් දෙයක්, අසාරවත් වූ දෙයක්, හරයක් නැති දෙයක්.
ඒ වගේම පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා උන්වහන්සේ මේ සරස් කාලයට වහිනු විශාල වැහි බින්දු හට වැටෙනවා. ලොකු දිය බිබිලු හටගෙන නැති වෙනවා. අපි දැකලා තියෙනවා නේද? එතනම හට ගන්නවා, එතරම් නැති වෙනවා. එතනම හට ගන්නවා, එතරම් නැති වෙනවා. ඒක ඇහැට දකින්න ගතිය එක්කම ඒ දැනගන්න ගතියත් එක්කම ඒ දිය බිබුල නැතුව යනවා. ඇස් ඇති පුරුෂයෙක් මේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මේ දිය බිබුලු හිස් දෙයක් හැටියටයි දකින්නේ. බොල් දෙයක් හැටියටයි දකින්නේ. අසාරවත් වූ දෙයක් හැටියටයි දකින්නේ. හරයක් නැති දෙයක් හැටියටයි දකින්නේ. දිය බිබුලේ මොන හරයක්ද පින්වතුනි? ඒ වගේ තමයි පින්වතුනි මේ වේදනාව දිහා මේ භික්ෂුව නුවණින් බලාගෙන ඉන්නවා. හිතනවා, විමසනවා. හිතන විමසන මේ භික්ෂුව මේ වේදනාව හිස් දෙයක් හැටියට දකින්නේ. බොල් දෙයක් හැටියට දකින්නේ. අසාරවත් වූ දෙයක් හැටියට දකින්නේ. හරයක් නැති දෙයක් හැටියට දකින්නේ. පින්වතුනි වේදනාවේ ඇති හරය මොකක්ද කියලයි භික්ෂුව විමසන්නේ. කිසිදු හරයක් නෑ කියලයි උන්වහන්සේ නුවණින් දකින්නේ. හැබැයි වේදනාව කොහොමද? මම මගේ ආත්මය වෙලා මගේ ආත්ම වේදනාවක් වෙලා ජීවිතේ නුවණකින් විමසනවා නම් කෙනෙකුට මේ නුවණකින් විමසනවා නම් කෙනෙකුට පින්වතුනි මේ වේදනාවේ ඇත්ත ස්වභාවය ලක්ෂණය විනිවිද භාවය තමන්ට ගෝචර කරගන්න පුළුවන්. මේ වේදනාව කියන්නේ කෙනෙක්ගේ දෙයක් නෙවෙයි. පුද්ගලයෙක්ගේ දෙයක් නෙවෙයි. කොහෙන්වත් ඉඳන් එන දෙයක්ුත් නෙවෙයි. කොහෙටවත් යන දෙයක්ුත් නෙවෙයි. හේතුන් නිසා හටගත්තේ. හැබැයි මේ වේදනාව හේතු නැති වෙනකොට නැති වෙනවා. මොකද්ද මේ වේදනාව හටගන්න හේතුව? මේ වේදනාව හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට හේතුවක් නිසා හටගත්තේ. දැන් මම මේ දේශනා කරන ධර්මය එහෙමත් නැත්නම් මේ ඇහැට පෙනෙන මේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ ඇහි වේදනාව සකස් වුනේ? ඇහැ ආරම්භය. එතකොට කොහොමද ශබ්දය මේ කනේ වේදනාව කන ආරම්භය මේ සිතේ හටගත්තේ? ඒ වෙලාවේ ඒ වේදනාව සකස් වෙන වෙලාව හේතුවක් ප්‍රත්‍යයෙන් හටගත්තේ. කොහොමද හටගත්තේ? කනත් ඔන්න ශබ්දය සකස් වුණා. හිතත් මේ තුන් දෙනාගේ එකතුව නිසා ස්පර්ශ වෙනවා. මේ තුන් දෙනාගේ එකතුව තින්නං සංගති පස්සෝ පස්සපත්ත්‍ය වේදනා. පස්සපත්ත්‍ය වේදනා. මේ වේදනාව හටගන්න හේතුවකින් මේ තුන් දෙනාගේ එකතුවකින්. හැබැයි ජීවිතේ වේදනාව මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා හිතට හෝ කයට කියලා අපි වේදනාව අවිද්‍යාවෙන් වේදනාව මගේ කරගෙන. හැබැයි නුවණකින් විමසන කෙනෙකුට මේ වේදනාව හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතුවක ඵලයක්. ඒ ඇරෙන්නේ මේ කෙනෙක්ගේ දෙයක් නෙවෙයි වේදනාව. හැබැයි අපි කෙනෙක්ගේ දෙයක් වෙලා මගේ දෙයක් වෙලා. එහෙම නෙවෙයිද? මේ ඇත්ත නුවණකින් විමසන්න පුළුවන් කෙනෙකුට උතුම් සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන්. ඇයි? මේ හිතක ලක්ෂණයක් මේ පෙන්වුවේ. චෛතසික ධර්මයක්. මේ චෛතසික ධර්මයේ හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශය නිසා හටගත්තේ.
දිවට රස දැනෙන්නේ දිවත්. එහෙම වගේම රසයත් සිතත් නිසා තුන්දෙනාගේ එකතුවෙන් හටගන්න ස්පර්ශය. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. එක බත් කටක් කාපු රසය නැවත නෑ. නැවත අලුතෙන්මයි හේතු සකස් වෙන්නේ. අලුතෙන්ම වේදනාවක්. එතකොට පින්වතුනි අපි මේ වේදනාව කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ නෙවෙයි. මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. හේතුන් ප්‍රත්‍යයෙන් මේ ෂණේ තියෙන වේදනාව ඊළඟ ෂණේ නෑ. අපි එතනටයි නුවණ ගන්න ඕනේ. ඒ තන වේදනාව මේ යම්තාක් ධර්මතා ටිකක් කනට ශ්‍රවණය වෙනවා නම් ධර්මය ඒ ධර්මයේ යම්තාක් ශ්‍රවණය වෙන්න දැනගන්න ගතියත් එක්කම මේ වේදනාව නිරුද්ධ වෙනවා. හැබැයි මේ නිරුද්ධ වෙන වේදනා ධර්ම ටික නැවත උපද්දලා තමයි ලෝකේ සකස් කරගන්නේ. අපි ඒ ටික තව ඉදිරියේදී කතා කරමු. ඊළඟට මේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගිම්හාන කාලයට මිරිඟුව සෙලවෙනවා. මේ ඇස් ඇති පුරුෂයෙක් මේ මිරිඟුව දිහා බලාගෙන ඉන්නවා. හිතනවා නුවණින් විමසනවා. මේ හිතන නුවණින් විමසන මේ පුද්ගලයා මේ මිරිඟුව හිස් දෙයක් හැටියට දකින්නේ. බොල් දෙයක් හැටියට දකින්නේ. අසාරවත් වූ දෙයක් හැටියට දකින්නේ. හරයක් නැති දෙයක් හැටියට දකින්නේ. මිරිඟුව ඇති හරය කුමක්ද පින්වතුනි? පින්වතුනි මේ භික්ෂුව සංඥාව දිහා බලාගෙන ඉන්නවා. කොහොමද? නුවණින් මේ හිතනවා මේ සංඥාව. විමසනවා. හිතන විමසන මේ භික්ෂුව මේ සංඥාව හිස් දෙයක් හැටියට දකින්නේ. බොල් දෙයක් හැටියට දකින්නේ. අසාරවත් වූ දෙයක් හැටියට දකින්නේ. පින්වතුනි මේ සංඥාවේ හරය මොකක්ද? මේ සංඥාව කොහෙන්වත් ඉඳන් එන එකක් නෙවෙයි. කොහෙටවත් යන්නේ නෙවෙයි පින්වතුනි. හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්තේ. හැබැයි හේතු නැති වෙනකොට නැති වෙනවා. මොකද්ද මේ යම්කිසි සංඥාවල් ටිකක් මේ මොහොතේ ආවනම් ඇස ආරම්භය හෝ කන ආරම්භය මේ මොහොතේ මනස ආරම්භය යම්කිසි සංඥා ටිකක් ආවනම් කොහොමද ආවේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මනසත් අරමුණොත් මනෝවිඤ්ඤාණයත් මේ තුනේ එකතුවෙන් තමයි හටගත්තේ. මොකද්ද? වේදනාව. ඒ වේදනාවම තමයි දැනගත්තේ සංඥාවක් ලෙස. ඒ වේදනාවම වේදනා සංඥා ගැන ඒකම තමයි සංඥාව කළා දුන්නේ. එතකොට පින්වතුනි මේ සංඥාව හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මේක ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. හැබැයි මේ සංඥාව මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා කොච්චර අවිද්‍යාවකද ඉන්නේ. හේතුන් ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් මම මගේ ආත්මය වෙලා කොච්චර රැවටීමකද අපේ ජීවිතේ අපි ඉන්නේ. මේ ඇත්ත නුවණට ගන්න පුළුවන් නම්, මේ ඇත්ත විමසන්න පුළුවන් නම්, ජීවිතයට ගලපන්න පුළුවන් නම්, ඒ තැන මේ සංඥාවේ නිරෝධය නුවණට ගන්න පුළුවන් නම් එයාට පුළුවන් වෙනවා සම්මා දිට්ඨියට ලං වෙන්න. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා අරටුවක් හොයන මිනිස්සෙක්. මේ මිනිස්සයා අරටුවක් හොයන්න පින්වතුනි. මේ මිනිස්සයා කැලේකට යනවා කෙටේරියකුත් අරගෙන. අරටුවක් හොයන මේ මිනිස්සයාට විශාල කෙසෙල් ගහක් හම්බ වෙනවා. නොපීදුණු. මුලින් කපනවා. අගත් කපනවා. කපලා මෙයා ඒක අර කෙහෙල් ගහ පට්ට ගහනවා. පින්වතුනි මෙයාට අරටුවක් තියා එලයක්වත් හම්බ වෙයිද? ඇස් ඇති පුරුෂයෙක් මේ දිහා බලාගෙන ඉන්නවා. හිතනවා. නුවණින් විමසනවා. මේ හිතන නුවණින් විමසන මේ පුද්ගලයා හිස් දෙයක් හැටියට දකින්නේ. බොල් දෙයක් හැටියට දකින්නේ. අසාරවත් වූ දෙයක් හැටියට දකින්නේ. හරයක් නැති දෙයක් හැටියට
දකින්නේ. පිංගතුනි ඒ වගේ තමයි මේ භික්ෂුව බලා ඉන්නවා සංස්කාර දිහා. හිතනවා නුවණින් විමසනවා. මේ හිතන නුවණින් විමසන මේ භික්ෂුව හිස් දෙයක් හැටියටයි මේ සංස්කාර දකින්නේ. බොල් දෙයක් හැටියටයි දකින්නේ. අසාරවත් වූ හරයක් නැති දෙයක් හැටියටයි දකින්නේ. හැබැයි පින්වතුනි මේ සංස්කාර අපිට මොකද වෙලා තියෙන්නේ? මම මගේ ආත්මය වෙලා. කොච්චර අවිද්‍යා සහගතද? කොච්චර රැවටිලාද බලන්න. මේ සංස්කාර කියන්නේ චෛතසික ධර්මයක්, හිතක තියෙන ලක්ෂණයක්. මේ සංස්කාර වලින් කරන්නේ මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේකත් සැකසෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ සංස්කාර මොනවද? රූපේ රූපයක් පිණිසම අபிසංස්කරණය කරලා දෙනවා. නැවත රැස් කරලා දෙනවා. වේදනාව වේදනාව පිණිසම රැස් කරලා දෙනවා. ඒ වගේම සංඥාව පිළිබඳව රැස් කරලා දෙනවා. සංස්කාර පිළිබඳව රැස් කරලා දෙනවා. විඥානය පිළිබඳව රැස් කරලා දෙනවා. මේ චෛතසික ධර්මයේ ලක්ෂණය තමයි රැස් කරලා දෙන ගතිය. හැබැයි හේතුන් ප්‍රත්‍යයෙන්. මොකද්ද හේතුව? ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ හටගත්ත ධර්මතා ටික මේක ධර්මතාවයක්. මේ ධර්මතා හේතුන් ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙච්ච නිසායි මේ හේතු ටික සකස් වුනේ. හේතු නිරුද්ධ වුණා. එතකොට කෙනෙක් කරන දෙයක්ද? පුද්ගලයෙක් කරන දෙයක්ද මේ රැස් කිරීම? නෑ. හේතුන් නිසා ඔන්න රැස් වුණා. හේතු නැති වෙනකොට නැති වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. යම්තාක් මේ පින්වතුන්ලාට මේ ධර්ම දේශනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ රැස් වෙයිද? ඒ රැස් කරලා දීම යම්තාක් තියද ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. මේක කවුරුවත් කරන දෙයක් නෙමෙයි. හේතුන් ප්‍රත්‍යයෙන්. දැන් මේ පින්වතුන්ලා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ මම ශ්‍රවණය කරනවා කියලා. කෙනෙක් ශ්‍රවණය කරනවා කියලා. කෙනෙක් දැනගන්නවා කියලා. පුද්ගලයෙක් දැනගන්නවා කියලා. ආත්මවත් වූ කෙනෙක් දැනගන්නවා කියලා. හැබැයි මෙතන හේතුන් ප්‍රත්‍යයෙන් මේ දේ වෙන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතේ මොකද්ද වෙන්නේ? හේතුන් ප්‍රත්‍යයෙන් ඔන්න රැස් වුණා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. හැබැයි පින්වතුනි අපිට එතනට නුවණ තියෙනවද? ඉන්න කෙනෙක් බණ අහන්නේ, තියෙන බණ අහන්නේ, ස්වාමීන් වහන්සේගේ නමක් ධර්මයේ දේශනා කරනවා. අපි අහනවා, අපිට ඇහෙනවා, අපි විමසනවා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ සිතේ තියෙන මේ ලක්ෂණ නුවණින් දකින්න පුළුවන් නම් එයාට පුළුවන් මේ උතුම් සම්මා දිට්ඨියට ලං වෙන්න. ඒක නිසා පින්වතුනි මේ රැස් කිරීම හේතුන් ප්‍රත්‍යයෙන්. හේතු නිරුද්ධ වෙනකොට පින්වතුනි නිරුද්ධ වෙනවා. මේක කෙනෙක්, පුද්ගලයෙක්, මගේ ආත්මය නෙමෙයි පින්වතුනි. ඒ වගේම පින්වතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඝ රත්නයට, මහණෙනි හතරමං හන්දියක විද්‍යා පෙන්නන, එහෙම නැත්නම් මැජික් පෙන්නන කෙනෙක් ඉන්නවා අතවැසියෙකුත් එක්ක. මේ හතරමං හන්දියේ හිඳන් මේ මැජික් පෙන්න මේ පුද්ගලයා මැජික් පෙන්නනකොට ඇස්සැති පුරුෂයෙක් මේ දිහා බලාගෙන ඉන්නවා. හිතනවා. නුවණින් විමසනවා. හිතන නුවණින් විමසන මේ පුද්ගලයාට හිස් දෙයක් හැටියට දකින්නේ. බොල් දෙයක් හැටියට දකින්නේ. අසාරවත් වූ දෙයක් හැටියට දකින්නේ. හරයක් නැති දෙයක් හැටියට දකින්නේ. පින්වතුනි ඒ වගේ තමයි මේ භික්ෂුව මේ සිත ගැන, එහෙම නැත්නම් මේ විඥාණය ගැන නුවණින් හිතනවා, විමසනවා. මේ නුවණින් හිතන විමසන මේ භික්ෂුව මේ හිත එමත් නැත්නම් මේ විඥාණය හිස් දෙයක් හැටියට දකින්නේ. බොල් දෙයක් හැටියට දකින්නේ. අසාරවත් වූ දෙයක් හැටියට දකින්නේ. හරයක් නැති දෙයක් හැටියට දකින්නේ. මේ විඥානයේ ඇති හරය කුමක්ද පින්වතුනි?
මේකත් හේතුන් ප්‍රත්‍යයෙන්. මේ සිත හටගන්නේ හේතුන් ප්‍රත්‍යයෙන්. නාම රූප නිසා. නාමයත් රූපයත් නිසා ඔන්න මේ මොහොතේ යම් කිසි ධර්මතා ටිකක් මේ පින්වතුන්ලට හටගන්නේ. මේ දැනගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. දැන් මේ පින්වතුන්ලට ඇහැට මොකක්ද මේ ස්වාමීන් වහන්සේ බණ කියනවා. හැබැයි අපිට එක දිගට ඉන්න ස්වාමීන් වහන්සේ හිතෙන්නේ. දැනගන්න එක මේ සනයේ දැනගන්න රූපේ ඊළඟ සනේ නෑ. මේ සනේ තියෙන වේදනාවද සංඥාවද සංස්කාරද විඤ්ඤාණද මේ චිත්ත චෛතසිකද ඊළඟ මොහොතේ. හරියට මේ ඉරේ ආලෝකයේ වගේ. මේ සනේ තියෙන ආලෝකය නෙමෙයි ඊළඟ සනේ. එතකොට ඒ ගිය ආලෝකයේ නැවත ගන්න බෑ. ගිය වේදනාව නැවත ගන්න බෑ. ගිය සංඥාව සංස්කාර විඤ්ඤාණය නැවත ගන්න බෑ. අලුතෙන්ම හේතු. අලුතෙන්ම ඇහැට රූපය. අලුතෙන්ම ඒ වේදනාව සංඥාව සංස්කාර විඤ්ඤාණ කියන ධර්මතා ටික නිරුද්ධ නම් ඒ රූපයත් එක්ක දැනගත්තා නම් මේ සනේ ඒ ස්කන්ධ පංචකයෙන් කෙනෙක් කියලා ඒක නිරුද්ධ නම් ඒ රූපයත් ඒකම නිරුද්ධයි. මැරිච්ච කෙනෙකුට දැනගන්න බෑනේ. මැරිච්ච කෙනෙකුට දැනගන්න බෑ. ඇයි? සිත නෑ. චෛතසික චිත්ත චෛතසික ධර්ම නෑ. චිත්ත චෛතසික කියන මෙන්න මේ සිතත් සිතුවිලි මෙන්න මේ වේදනාව සංඥාව සංස්කාර විඤ්ඤාණ කියන මෙන්න මේ සිතත් සිතුවිලි මේ ධර්මතා ටික මේ ශනේ තියෙන වේදනාව නෙවෙයි නම් ඒක නිරුද්ධ නම් මේ ශනේ තියෙන සංඥාව නිරුද්ධ නම් මේ ශනේ තියෙන සංස්කාර රැස් කළා දීපු ගතිය ඊළඟ ශනේ දැනගත්ත ගතියටම වැය වුණා නම් ඒ දැන ගැනීමත් ඒ දැනගන්න ගතියටම වැය වුණා නම් ඒ දැනගත්ත රූපේ තියෙන්න බෑනේ. ඒ ධර්මතා සිත නැතුව දැනගන්න බෑනේ. එතකොට රූපයත් ඒ ධර්මතාවත් එක්කම නිරුද්ධයි. නාම රූප කියන දැනුම මේ ශනේ තියෙන දැනුම දැනගන්න ගතියට වැය වෙනවා. ඕකාර යමක සූත්‍රයේ යමක ස්වාමීන් වහන්සේට මේ ස්කන්ධ පංචකය රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියනකොට අර්ථය පෙන්වන්නේ ඔන්න ඔය අර්ථයෙන්. මේ දැන් රූපය කියන්නේ කෙනෙක්ද පුද්ගලයෙක්ද? නෑ. වේදනාව කෙනෙක්ද? හේතුන් නිසා. රූපය හේතුන් නිසා. සංඥාව හේතුන් නිසා. සංස්කාර හේතුන් නිසා. විඤ්ඤාණය හේතුන් ප්‍රත්‍යයෙන්. මේ එකක්වත් එක ධර්මතාවයක්වත් කෙනෙක්ගේ නෙවෙයිනේ. පුද්ගලයෙක්ගේ නෙවෙයිනේ. හේතු සකස් වෙච්ච හින්දා ඔන්න ඵලය සකස් වුණා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. දැන් යම්තාක් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා නම් යම්තාක් එක දිගට ස්වාමින් වහන්සේ නමක් පේනවා නම් ඒ හිත පැත්තෙන් ගෙනල්ලා දෙන්නේ ඒක. එක දිගට ඉන්න ස්වාමින් වහන්සේ. හිතෙන් ගෙන ඇවිත් දෙන එක. මේ මොහොතේ තියෙන සිතේ තියෙන ලක්ෂණ ටික ඊළඟ මොහොතේ නැතිනම් කොහොමද එක දිගට ඉන්න ස්වාමින් වහන්සේ නමක් වෙන්නේ? ඒ ලක්ෂණ ටික නැවත ගන්න බෑනේ. ගිය තප්පරේ ගන්න බෑ වගේ. ගිය ආලෝකයේ ගන්න බෑ වගේ. නැවත ඒ වේදනාව ගන්න පුළුවන්ද? සංඥාව සංස්කාර විඤ්ඤාණ කියන මේ සිතේ තියෙන චිත්ත චෛතසික එහෙම නැත්නම් සිතේ තියෙන ලක්ෂණ ටික නැවත ගන්න පුළුවන්ද? නැවත ඒ ටිකද තියෙන්නේ? අලුතෙන්ම හේතු. අලුතෙන්ම ඵලයක්. හැබැයි ඒක අපිට කවදාවත් රූපේ ගාවට යන්න බෑ. අපිට කවමදාවත් ඇහැ ගාවට යන්න බෑ. අපිට කවදාවත් වේදනාව ගාවට යන්න බෑ. සංඥාව ගාවට යන්න බෑ. සංස්කාර ගාවට යන්න බෑ. විඤ්ඤාණය ගාවට යන්න බෑ. ඇයි යන්න බැරි? දැනගත්ත ගතියට වැය වෙනවා. අර පහනේ උපමාවට බලන්නකො දාලා ඔය ටික. මේ මොහොතේ තියෙන ආලෝකය නෙවෙයි ඊළඟ මොහොතේ. අලුතෙන්ම තෙල් ටිකක්. අලුතෙන්ම තිරයක්. අලුතෙන්ම තිරයක් නෙවෙයිද පිච්චෙන්නේ? අලුතෙන්ම තිරේ පිච්චෙන්නේ. අලුතෙන්ම තෙල් ටිකක් වැය වෙනවා. අලුතෙන්ම දැල්ලා.
ඒ ඇහැට පේන ගතියත් එක්කම ඇහැට පේ වේදනා ගතිය, ඒ සංඥා ගතිය, ඒ සංස්කාර සිතේ ලක්ෂණය, ඒ රැස් කළ දීපු ඒ ලක්ෂණය, ඒ දැනගත්ත ඒ නාම රූප නිසා දැනගත්ත ගතියත් එක්කම වැය වෙනවද නැද්ද? බලන්න ඇහැට ඒ ආලෝකයත් එක්කම ඒ යම්කිසි ධර්මතා ටිකත් හිතත් එක්කම සකස් වෙච්ච චිත්ත චෛතසික, එහෙමත් නැත්නම් වේදනාව, එහෙමත් නැත්නම් සංඥාව, ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාර, ඒ වේදනා සංඥා දෙකමයි මේ රැස් කළා දුන්නේ හිතට. එතකොට ඒ දැනගත්ත මේ ගතිය ඇහැට යම්කිසි වර්ණ සටහනක් වැටුණා නම් ඒ වර්ණ සටහන ඒ පුද්ගලයාගේ ඒ මොහොතත් එක්කම ඒ ධර්මතා ටික නිරුද්ධ නම් ඒ පුද්ගලයා නැවත එනවද? නැවත ඒ පුද්ගලයෙක් හටගන්නේ නැහැ. එතකොට පුද්ගලයාගේ පැවැත්ම, එහෙමත් නැත්නම් පුද්ගලයෙක් කියනවා නම් අපි ඒ සියලුම පැවැතුම් ටික තියෙන ශණයයි. දැනගන්න ගතියත් එක්කම වැය වෙන ධර්මතා ටිකක්. කොහෙන්වත් ඉඳන් එනවත් නෙමෙයි, කොහෙටවත් යනවත් නෙවෙයි. හේතුන් නිසා හටගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. හැබැයි මෙතන මොකද්ද? මම ඉන්නවා, මට බණ කියන ස්වාමීන් වහන්සේ දකින්න ඉන්නවා. මම ඉන්නේ කොතනද? අපි රූපස්කන්ධය තුල බලමු. කන්න බොන්න දුන්න නැති වුණොත් මේක පවතිනවද? නෑ. කෙනෙක්ද? කබේනවා, හොටු වෙනවා, වයසට යනවා, විපරිණාම වෙනවා, පොළොවට පස් වෙලා යනවා. අපි කැමතිද? වෙනවනේ. කන්න බොන්න දුන්න නැති වුණොත් මේක තියෙනවද? නෑ. එතකොට මමද මෙතක? මේ කුණුප කොටස් ටික හමකින් වැහිච්ච මේ හම කෙලවර කොට ඇති මේ රූපය මම වෙලා. බලන්නකො මේකේ තියෙන අසුචි කොටස් ටික නව දොරකින් මේ අසුචි වැහෙනවා. හැබැයි පින්වතුනි මේක මගේ වෙලා. කොයි වෙලාවෙද දහඩිය කඳුළු වෙනවා, කලාඳුරු වෙනවා, කෙල හොටු සෙම සැරම මේවා එනවා, මුත්‍රා එනවා, අසුචි එනවා. අපි කිව්වත් නැතත්, කැමතුනත් නැතත් මේක සකස් වෙනවා. හැබැයි වැසිකිලි බලක් නම් අපිට සීල් කරන්න පුළුවන්. එන්නේ නැති වෙන්නේ. මේක සීල් කරන්නවත් පුළුවන්ද? බැහැ. හේතුන් ප්‍රත්‍යයෙන්. හේතු නැති වෙනකොට නැති වෙනවා. මේ කෙනෙක් නෙවෙයි. මලකුණක් මැරිච්ච කෙනෙක්, එහෙමත් නැත්තම් කනත්තක අපි හිතමු මලමිනියක් දාලා තියෙනවා කියලා. දවසක් දෙකක් ගිහිල්ලා අපි ඒ දිහා බලනවා. මේ ශරීරයයි එකයි දෙකම එකයි. මේ දෙකේ මැරිච්ච කෙනාගේ මෙතනයි වෙනසක් නෑ පින්වතුනි. හැබැයි මේක මගේ වෙලා. කොච්චරනම් අපි මේකට කැමති වෙලද? තණ්හා කරනවද? ආශා කරනවද? ආදරය කරනවද? ඇයි මේ? අවිද්‍යාව නිසා. මගේ කරගත්ත නිසා මේ දුක. මට අයිති වෙච්ච හින්දා දුක. මේ තණ්හාව නැති කරොත්, මේ තණ්හාව ගෙවා දැම්මොත්, මේ ඇත්ත නුවණින් විමසුවොත්, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නතොත් මේ දුක එනවද? හැබැයි පින්වතුනි රූපය මගේ වෙලා. වේදනාව බලන්න හේතුන් ප්‍රත්‍යයෙන්. මේ හේතුවක් නිසා හටගන්න ඵලයක් මගේ වෙලා. හේතුව නැති වෙනකොට නැති වෙනවා. මේක ධර්මතාවයක්. හැබැයි හිතින් ගෙනල්ලා දෙනවා මගේ වේදනාව. හිතින් ගෙනල්ලා දෙනවා මගේ සංඥාව. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා නුවණ තියන්නේ නැහැ. ඒ දැනගන්න දේවල් මම දැනගන්නවා කියලා හිතනවා. කෙනෙක් දැනගන්නවා කියලා හිතනවා. ඇයි මේ හිත මේ විදිහට මේ කියන ආකාරයට හිතලා නුවණින් විමසලා සාමාන්‍ය කෙනෙක් දකින්නට වඩා ඉහළ නුවණකින් දැකලා මේ සසරෙන් අපිට එතර වෙන්න බැරිද පින්වතුනි? මේ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ කරගන්න පුළුවන්. මේ තණ්හාව කියන වඩුව තමයි මේ දුක හදලා දුන්නේ. අපි කැමති වුණොත් තමයි මේ රූපයට දුක එන්නේ. අපිට තණ්හා කරොත් තමයි ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා.
අපිට දුක එන්නේ. හැබැයි මේක මගේ නොවුනොත් මට දුක එනවද? ඒ වගේම සත්වයෙක් පුද්ගලයෙක් නොවුනොත් දුක එනවද? එන්නේ නෑ නේද? මේක නුවණට ගන්න පුළුවන් වුණොත් අනේ මේ කන බොන ආහාරයෙන් සකස් වෙන්නේ හේතුන් නිසා හටගන්නේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා මේකට කියන තණ්හාව ගෙවා දාන්න පුළුවන් වුණොත් අපිට දුක නැති කරගන්න බැරිද? මේකට තියෙන ඡන්ද රාගය නැති කරගන්න බැරිද? පුළුවන් පින්වතුනි. මේ හිතේ ඇත්ත දැක්කොත් මේ හිතේ තියෙන ලක්ෂණයක් නේද වේදනාව. මේ හැම මොහොතකම කනට වේදනාවක් නේද? ඒ එක්කම සංඥාවක් හටගන්නවා නේද? ඒ වේදනා සංඥා දෙකම නේද මේ හිතට රැස් කළා දෙන්නේ. ඒ වේදනා සංඥා දෙකම නේද මේ නාම රූප ප්‍රත්‍යයෙන් දැනගන්නේ. ඒ දැනගන්න ගති ලක්ෂණ ටික ඒ තැනම නිරුද්ධයි කියලා නුවණට ගන්න පුළුවන් නම් ඒ හේතු ටික විමසන්න පුළුවන් නම් ඒ තැන සකස් වෙන හේතු ඒ තැනම නැති වෙනවා කියලා නුවණින් දකින්න පුළුවන් නම් අපිට දිය බිබුලක් වගේ වේදනාව දකින්න පුළුවන් නම් ඒ තැන හේතුන් නිසා හටගෙන නැති වෙනවා වගේ මිරිඟුවක් වගේ මේ සංඥාව දකින්න පුළුවන් නම් අපිට මේ ජීවිතයේ යථාර්ථය එහෙම වුණොත් අවබෝධ කරගන්න පුළුවන්. පින්වතුනි හැබැයි අපි මොකද කරන්නේ? මේ කොච්චර බණ ඇහුවත් තව ටිකකින් මගේ දරුවෝ, මගේ ගෙවල් දොරවල්, යාන වාහන මිල මුදල්, මගේ ලෝකේ එතනටපත් වෙනවා. ඇයි ඒ ජීවිතේ කොච්චර බණ ඇහුවත් අපි මොකද කරන්නේ? බණ අහනවා. හැබැයි අපි ජීවිතෙන් දකින්න උත්සාහ කරන්නේ. නිකන් දකින්න බෑ පින්වතුනි අපිට මේක. මේක දකින්න නම් හොඳට සීලය ආරක්ෂා කරන්න වෙනවා. සීල් පද ටික අපි ආරක්ෂා කරන්න වෙනවා. මොකද එහෙම කියන්නේ? වැව් බැම්මක් නිසා තමයි ජලය පිරෙන්න පින්වතුනි. ඒ ජලය නිසා තමයි ඒකේ නෙළුම් මාලෙල් මල් ಜಾති පිපෙන්නේ. ඒ වැව් බැම්ම නැති වුණොත් ජලය ඇත්තේ නෑ පින්වතුනි. ජලය නැත්තම් නෙළුම් මල් ඇත්තෙත් නෑ පින්වතුනි. ඒ වගේ පින්වතුනි යම් කිසි කෙනෙක්ගේ සීලය නැති වුණොත් එයාට සමාධිය නෑ පින්වතුනි. සමාධිය නැති වුණොත් ප්‍රඥාව නෑ පින්වතුනි. අර වැව් බැම්ම වගේ තමයි පින්වතුනි සීලය. සමාධිය අර ජලය වගේ. අර පිපෙන මල් වගේ තමයි පින්වතුනි ප්‍රඥාව. මේ එකකට එකක් අන්‍යමඤ්ඤයි. එකකට එකක් උදව් වෙනවා. එතකොට අපි මේ දර්ශනය නුවණින් දකින්න නම් මොකද්ද අපි තුල ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ? කල්යාණ මිත්‍ර ඇසුර තුල ඔන්න ධර්මයේ ශ්‍රවණය කළා. දැන් මොකද්ද කරන්න ඕනේ ශ්‍රවණය කරපු ධර්මයට? අපි සීලය මේකට අවශ්‍යයි. සීලය නැත්තම් යන්න පුළුවන්ද? සීලය නැත්තම් සිත සමාධි වෙන්නේ නෑ පින්වතුනි. සීලය තියෙන කෙනාට තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. එයාට තමයි පස්සද්ධිය ඇති වෙන්නේ. ප්‍රමෝදය ඇති වෙලා එයා තමයි සිත සමාධිමත් වෙන්නේ. ඒ කෙනාට තමයි මේ සමාධිමත් සිතට එකඟ වෙච්ච සිතට තමයි පින්වතුනි මේ ඇත්ත දකින්න පුළුවන්. එහෙම නැතුව අපි හැමදාම බණ අහනවා. ඇයි අපිට මේක පේන්නේ නැත්තේ? ඇයි අපේ නුවණට ගෝචර වෙන්නේ නැත්තේ? ඇයි අපේ මොකද්ද තියෙන අඩුව? ශ්‍රවණයේ අඩුවක්ද? කල්යාණ මිත්‍ර ඇසුරේ අඩුවක්ද? එහෙමත් නැත්නම් සීලයේ අඩුවක්ද? තමන්ගේ ජීවිතයෙන් මේ අඩුපාඩු බලන්න. සීලය සම්පූර්ණ වෙන කෙනාටයි ප්‍රීතිය සකස් වෙන්නේ. ඒ සතුට සැපේ නිසා පින්වතුනි සමාධිය සකස් වෙන්නේ. මේවා නිකං සකස් වෙන දේවල් නෙමෙයි. හේතුන් නිසා. මේ හේතු සකස් කරනකොට මේ ඵලය ලබා ගන්න පුළුවන්. මේ උතුම් සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතේ අපි මොකද කරන්නේ? බණ අහනවා. හැබැයි මේ තණ්හාව ගෙවා දාන්න උත්සාහ කරන්නේ. වීරියවන්ත වෙන්නේ. උදේ ඉඳන් අපි මොකද කරන්නේ?
දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් එක්ක ජීවත් වෙනවා. මේවා කැමැති දේවල්, මේවා ආස දේවල්, මේවා කාමුක දේවල් එක්ක ඇහැ පිනවනවා, එක්ක කන, එක්ක නාසය, එක්ක දිව, කය, මනස. මේවා පිනව ජීවිතේ අපි වැඩිපුර කාලයක් ඉන්නේ මේවා තුල. හැබැයි මේවට කැමති වෙනවා කියන්නේ, කැමැත්ත කියන්නේ, ආශාව කියන්නේ, තණ්හාව කියන්නේ අකුසල ධර්මයක්. පින්තුනි, හාල් මල්ලකට අත දැම්මොත් අපිට අහුවෙන්නේ හාල් ගල් නම් අහුවෙන්නේ නැහැ. ඇයි? බොහොම පොඩ්ඩයි ගල් තියෙන්නේ. ඒ වගේ මැරෙන මොහොතට ගෙවල්, දොරවල්, යාන, වාහන, මිල මුදල්, ජීවිතේ ඉඩ කඩන් මේවා රැස් කරගන්නවා. නෑ පරපුර රැස් කරගන්නවා. මුදල් හදල් රැස් කරගන්නවා. ජීවිතේම මේ දේවල් තමයි අපි කරේ. හැබැයි අපේ ජීවිතේ කොච්චර ප්‍රමාණයක් අපි මේ ධර්මයේ තුල හිත වැඩුවද? අපි ජීවිතේ කොච්චර කාලයක් එක දිගට සීලය පවැත්තුවද? සිල් පදයක් කැඩෙනකොට අපි සමාදන් වුණාද? අපේ අඩුපාඩු කොයි සිල් පදේද? කොහොමද අපි සිල් පදේ ආරක්ෂා කරන්නේ? කැඩෙන හේතු ටික කොහොමද? මේ කැඩෙන්නේ මේ පාප මිත්‍ර ඇසුරෙන්ද? එහෙමත් නැත්නම් තමන්ගේ උනන්දුව නැතිකමද? වීරිය නැතිකමද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව අඩුකමද? ධර්මයේ ශ්‍රද්ධාව අඩුකමද? මේ සංඝ රත්නයේ ශ්‍රද්ධාව අඩුකමද? නුවණින් විමසලා බලන්න පින්වතුනි, තමන් මේ නිවනට යන්න නම් කොච්චර අපේ අඩුපාඩුකම් තියෙනවද? ඒවා විමසලා මේ ඇත්ත නුවණින් විමසලා තමන්ගේ ජීවිතයෙන් දකින්න බලන්න. මේ ලෝකේ යථාර්ථය බැලුවොත් මේ සියලුම මේ ලෝක තියෙන ස්වභාව ධර්මයක් මේක. මේ ස්වභාව ධර්මයක් තමයි මේකත්. මේ ලෝකේ තියෙන්නේ ස්වභාව ධර්මය. හේතුන් ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නිරුද්ධෙන් නිරුද්ධ වෙන ධර්මතා ටිකක්. ඕකට තමයි ස්වභාව ධර්මය කියන්නේ. එතකොට අපි මම වෙලා, මගේ වෙලා, මගේ ආත්මය වෙලා ලෝකයක් රැස් කරගෙන බලන්න කොච්චරනම් අවිද්‍යාවත් තුල අපේ ජීවිතය ගත කරනවද කියලා. පින්වතුනි, යම් කිසි කෙනෙකුට මේ තණ්හාව නැති කරන්න පුළුවන් නම්, රූපේ ඇත්ත දැක්කොත්, වේදනාවේ ඇත්ත දැක්කොත්, සංඥාවේ ඇත්ත දැක්කොත්, සංස්කාරවල ඇත්ත දැක්කොත්, මේ හිතේ එහෙමත් නැත්නම් මේ විඥානයේ ඇත්ත දැක්කොත්, එයා මේ රූපයට කලකිරෙනවා, මේ වේදනාවට කලකිරෙනවා, මේ සංඥාවට කලකිරෙනවා, මේ සංස්කාරවලට කලකිරෙනවා, මේ හිතට, මේ විඥාණයට කලකිරෙනවා. එයා කලකිරන කෙනා, එයා මේක නුවණින් දකිනවා. නුවණින් දකින්න කෙනා පින්වතුනි මේකෙන් මිදෙනවා. එයාට තමයි මේකෙන් මිදීමේ හැකියාව තියෙන්නේ. එයා තමයි මේ චතුරාර්ය සත්‍ය නුවණට ගෝචර කරගන්නේ. පින්වතුනි, අපි මේ ඇත්ත දකිනවා කියන්නේ කෙනෙක් දකිනවා නෙමෙයි, පුද්ගලයෙක් දකිනවා නෙමෙයි, නුවණක්. අපි ඒ නුවණ අපිට මම දේශනා කරා මේ පින්වතුන්ලට රූපය කෙනෙක් නෙමෙයි. වේදනාව කෙනෙක්ද? හේතුන් ප්‍රත්‍යයෙන්. සංඥාව හේතුන් ප්‍රත්‍යයෙන්. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. යම් කිසි ධර්මතා ටිකක් දැන් මේ පින්වතුන්ලා මේ ශ්‍රවණය කරනකොට, මේ බලාගෙන ඉන්නකොට මේ මනස ආරම්භය වෙනවනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන්, හේතුන් ප්‍රත්‍යයෙන්. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හැබැයි කෙනෙක් කරන දෙයක්ද? කෙනෙක් දැනගන්නවද? පුද්ගලයෙක් දැනගන්නවද? කෙනෙක්ගේ වෙන දෙයක්ද? නෑ. මෙතන මේ තමන් හේතුන් ප්‍රත්‍යයෙන් වෙන ධර්මතා ටිකක් හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා මේ පින්වතුන්ලා මොකද කරන්න ඕනේ? නුවණට ගන්න ඕනේ. මම කියන්නේ කෙනෙක් නෙවෙයි. මගේ කියන්නේ කෙනෙක් නෙවෙයි. මගේ ආත්මය කියලා දෙයක් නෑ. මෙතන සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය වූ හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්ත හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ධර්මතා ටිකක්. එතනටයි අපේ ජීවිතයෙන් සකස් කරගන්න ඕනේ. එතකොට මේ ධර්මයේ නුවණින් දකින්න කෙනාට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. දකින්නෙක් හම්බ වෙන්නේ නැහැ. යන්නෙක් හම්බ වෙන්නේ නැහැ. මම හිටියොත් තමයි පින්වතුනි මට ඉස්සරහ පස්ස දෙපැත්ත තියෙන්නේ. තමන් නැති වුණොත් එක පැත්තක්වත් නැහැ. ලෝකෙකුත් නැහැ. දරුවොත් නැහැ. තමනුත් නැහැ. ඇයි? මේ කියපු ධර්මතා
ටික තුල කෙනෙක් ඉන්නවද? මෙතන කෙනෙක්ද? මෙතන පුද්ගලයෙක්ද? දරුවෝ ඉන්නවද? දරුවා කියලා හදාගත්තේ හිත පැත්තේ හිතෙන් ගෙනයි දුන්නේ. ඒ අවිද්‍යාව සහගත මනසින් ගෙනයි දුන්නේ. ඒ ලෝකේ සකස් කරේ අවිද්‍යාව සහගත මනසින්. හැබැයි රූපේ කෙනෙක් නෑ. මේ මොහොතේ හටගන්න වේදනාව නෙමෙයි ඊළඟ මොහොතේ. සංඥාව සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වුණා. ඉතින් පින්වතුනි මේ දැන ගැනීම යම් තාක් තියනවද හේතුන් ප්‍රත්‍යයෙන් කෙනෙක් දැනගන්නවා නෙමෙයි හේතුන් ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වේවා කියලා ඔයාලා මේ සියලු දෙනාටම ඒ නුවණ මේ නිරුද්ධ වෙන නුවණ මේ පින්වතුන් සියලු දෙනාටම අවබෝධ වේවා කියලා අදිෂ්ඨානෙන් යුතුව සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම පින්වතුනි අපි පින් අනුමෝදන් කළ යුතු අයට පින් අනුමෝදන් කරමු. පළමුවෙන්ම නම කියන්න අවසරයි මාන් කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම මාන් කඩවල නන්දරතන ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම කොත්මලේ කුමාර කාශ්‍යප ලොකු ස්වාමීන් වහන්සේ, මේ ස්වාමීන් වහන්සේලා තුන් නමටම මේ භවයේම උතුම් අමාමා නිවනට පත්වීමට මේ පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මළගේ ඥාතීන් ඉන්නවා, ඒ අයටත් පින් අනුමෝදන් කරමු. මේ මළගේ ඥාතීන් දුගතියක ඇත්තන් දුගතියෙන් අත් මිදේවා, සුගතියක ඇත්තන් සුගතියෙන් සුගතයටම පත් වේවා. ඒ අයටත් මේ ඝෝර භයංකර සසරින් එතර වීමට මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා පොළොවාසී සිට අකනිටා බඹලොව දක්වා විසිරී පැතිරී ඉන්න සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින දැක බලා සතුටු වෙලා අනුමෝදන් වෙලා ඒ අයටත් පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්වතුන්ලා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ වූ කුසල සම්භාරයෙන් ඒ ශක්තියෙන් මේ අයගේ බලාපොරොත්තු තියෙනවා නම් ඒවා ඉෂ්ට සිද්ධ වේවා. මේ අයටත් මේ ඝෝර භයංකර සසරෙන් ඈතර වී උතුම් අමා මහ නිවනට පත්වීමට මේ පින හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. තෙරුවන් සරණයි.